නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සංවරෝච පහනංච භාවනා අනුරක්කනා ඒතේ පදාන චත්තාරෝ දේශනාදිච්ච බන්දුනා යේන බික්ඛු ඉදාතාපි කයං දුක්ඛස්ස පාපුනේති. බණහන සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි, මේ ඇත්තන්ට අද අනුශාසනාව සඳහා මාතෘකා කරන්නට යෙදුනේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායට අයිති පදාන කියන නමින් සඳහන් වෙච්ච සූත්‍රයේ කොටසක්. අපි දන්නවා සෑම දේශනාවකින්ම බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මූලික ගැටලුව විසඳ ගන්නට උවමනා කරන ආකාරයට. මූලික ගැටලුව කියලා කියන්නේ දුක කියන කාරණාව. ඒ දුක කියන කාරණාව නැති කරගන්නට තමයි බුදුරජාණන් වහන්සේගේ සෑම අනුශාසනාවක්ම මුල් වෙලා තිබෙන්නේ. එතකොට මේ පදාන කියන සූත්‍රයේ ඇතුළත් වෙලා තිබෙන්නේත් කොහොමද යම් කිසි කෙනෙක් මේ දුකෙන් අයින් වෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන පින්වත්නි, පළමුවෙන්ම අපිට දුක කියන එක පවතින්නේ අපි ළඟ කෙලෙස් තියෙන තාක්කල්. කෙලෙස් තියෙනවා නම් ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව සියලු දෙනාටම දුක කියන එක නිරන්තරවම පවතිනවා. ඒ කෙලෙස් වලින් අයින් වෙන්න තමයි එතකොට බුදුරජාණන් වහන්සේ මේ සෑම අනුශාසනාවක්ම කරන්නේ. කෙලෙස් වලින් අයින් වුණු තැන තමයි කෙනෙකුට දුකෙන් නිදහස් වෙන්න, දුකෙන් නිදහස් අයින් වෙන්න අවස්ථාවක් ලබා ගන්නට පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රෙත් භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන උන්වහන්සේලාට ආමන්ත්‍රණය කළත් පින්වත්නි, කෙලෙස් සහිත සත්වයෝ කෙලෙස් නිසා දුක් විඳිනවා නම් ගිහි පැවිදි ප්‍රභේදයක් නැතුව දුකින් නිදහස් වීමටයි මේ සූත්‍රයේ දේශනා කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අතපස උන්වහන්සේ ඉදිරිපස වාසය කරපු භික්ෂුන් වහන්සේ ආමන්ත්‍රණය කළා තිබෙනවා භික්ඛවේ කියලා. එතකොට මේ පදාන සූත්‍රයෙන් පදාන කියන එකේ තේරුම තමයි අපි දන්නවා ඒහා සමාන වචනයක් අපි පාවිච්චි කරන පදන් වීරිය කියන එක. ඒකට පදාන කියන වචනේ තේරුම වීරිය, උත්සාහය, අදිෂ්ඨානය කියන කාරණාව තමයි පදාන කියන වචනේ තේරුම. එතකොට බුදුහාමුදුරුවෝ කෙලෙස් වලින් නිදහස් වෙන්න උවමනා කෙනෙක් කාරණා හතරක් පිළිබඳ වීරිය කළ යුතුයි කියන එක උන්වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කළා. ඒ කාරණා හතර තමයි මේ ඇත්තන්ට මාතෘකා කළේ සංවරෝච පහනංච භාවනා අනුරක්කනා ඒතේ පදාන චත්තාරු දේශනාදිච්ච බන්දුනා කියලා බුදුහාමුදුරුවෝ උගන්වන්නේ. සංවරකම ඇති කර ගැනීම පළවෙනි කාරණේ. ඒකට කියනවා සංවරප්පදාන. ඒ සඳහා වීරියක් වුමනයි. ඊළඟට
පහානප්පදාන අපි ළඟ තියෙන කෙලෙස් අයින් කරන්නටත් කලින් කෙලෙස් ඇති වෙච්ච කෙලෙස් අයින් කරන්නටත් අපිට වීරියක් වමනා කරනවා. භාවනාප්පදාන ඒ වගේම යහපත් කුසලය දියුණු කරන්නටත් අපිට වීරියක් වමනා කරනවා. අනුරක්කනාප්පදාන කියලා දේශනා කරනවා. අපි දියුණු කරන ගුණධර්ම ආරක්ෂා කර ගැනීමටත් වීරියක් වමනා කරනවා. ඔන්න ඔය කාරණා හතර තමයි අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එතකොට බලන්න පින්වත්නි අර මූලික ගැටලුව දුක පදනම් වෙලා තියෙන්නේ කෙලෙස් නිසා. කෙලෙස් අයින් කරන කෙනෙක් විසින් මේ කරුණු හතර වීරිය සම්පන්නව දියුණු කළ යුතුයි කියන එකයි අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. සංවර කමින් මේ මොහොතේ පවතින කෙලෙස් අපි උපදින එක නතර කරන්නට අපි වීරියක් ගන්න ඕන. ඊළඟට ඊයේ පෙරේද ඊට කලින් එහෙම නැත්නම් සංසාරේ මීට පෙර භවයන්හි අපි ඇති කරගත්තා වූ කෙලෙස් ප්‍රහාණය කිරීමටත් අපි වීරියක් ඇති කරගන්න ඕන. ඒක සංවරෙන් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒකට වෙනම ක්‍රමයක් තිබෙනවා. ඊළඟට කුසලය දියුණු කර ගැනීම සඳහා ඒ ಗುಣධර්ම ආධ්‍යාත්මික පැත්තෙන් ಗುಣධර්ම දියුණු කිරීමට ඒකටත් වීරියක් වමනා කරනවා. ඒ වගේම දියුණු කරන ಗುಣධර්ම විනාශ වෙන්න ඉඩ නොදී ආරක්ෂා කර ගැනීමටත් වීරියක් වමනා කරනවා. එතකොට මේ කෙලෙස් සම්බන්ධව කටයුතු කරන්න ඕන ආකාර හතරක් මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. කෙනෙක් ළඟ කෙලෙස් තියෙනවා නම් පළමුවෙන් කරන්න ඕන වර්තමානයේ කෙලෙස් උපදින එක නතර කිරීම. ඒක තමයි පළමුවෙන් කරන්න ඕන. අන්න ඒ කාරණා තමයි බුදුහාමුදුරුවෝ සංවරප්පදාන කියලා දේශනා කළේ. එතකොට අපේ බුදුහාමුදුරුවෝ මේ සංවරය කියලා දේශනා කරන්නේ මොකද්ද? කතමාච භික්ඛවේ සංවරප්පදාන. ඉද භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගන්හාති පදහති. මේ හැම වචනයකම බුදුහාමුදුරුවෝ මේ සංවරය කියන එක දේශනා කරනවා. කතමාච භික්ඛවේ මහණෙනි මොකද්ද සංවරය කියලා කියන්නේ? ඉද භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය. අපිට ඉපදිච්ච නැති අවාසනාවන්ත අපි දුකට පමුණවන පාපකානං අකුසලානං ධම්මානං ඒ වචන තුනව පාවිච්චි කරනවා. පව් කියන අදහස නරක වැරදි කියන එක. අකුසලානං අකුසලා කියන එක මේ ඇත්තු දන්නෝ. අකුසලා කියලා කියන්නේ ලෝභ දේශ මෝහ පදනම් කරගත්ත දේවල් වලට අකුසලානං කියලා කියනවා. ධම්මානං කියන වචනේත් මෙතන පාවිච්චි කරනවා. ඒ ධම්ම කියන වචනේ පින්වත්නි නිතරම බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ මේ චිත්ත චෛතසික ධර්ම පදනම් කරගෙන වඩා සමීපව කාරණා දේශනා කරන්න තමයි මේ ධම්මාරම්මන මනට ඇති වෙන ධම්ම කියන වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ. එතකොට උන්වහන්සේ සංවරය කියලා දේශනා කරන්නේ අපිට ඉපදිච්ච නැති පාපකානං අකුසලානං ධම්මානං පහානාය. ඒ පහානාය කියන්නේ අපි දුරු කරන්න ඕන හැම මොහොතකම. ඒ දුරු කරන්නේ කොහෙන්ද? ඇස කන නාසය දිව ශරීරය සිත කියන මේ ආයතන හයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී අරමුණු විශේෂයි ඇසිරෙමින් නිරන්තරව පින්වත්නි කෙලෙස් උපදිනවා. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ මේ සංවර කරන්නේ කියලා කියන්නේ. චන්දං
ජනේති. ඒ සඳහා කැමැත්තක් අපේ හිතේ නැවත නැවති කර ගන්න ඕන. චන්දං ජනේති. වායමති. උත්සාහ කරන්න ඕන. විරියං ආරහති. ඒ වගේම අපි වීරිය හැම මොහොතකම අතහරින්න හොඳ නැහැ. චිත්තං පග්ගණ්හාති. හිත ඒකාග්‍ර කරන්න ඕන. ඒ කියන්නේ අපේ අදිෂ්ඨානය අපේ పూర్ව අදහසට අනුව හිත හැමතිස්සෙම සංසුන් කළා චිත්තං පග්ගණ්හාති. හිත ඒකාග්‍ර කරන්න ඕන. චිත්තං පග්ගණ්හාති පදහති. එතකොට හිත ස්ථිරව ඒකෙ පිහිටවන්න පුළුවන් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එතකොට දැන් මේ සංවර කියන එක අපේ බුදුහාමුදුරෝ දේශනා කරපු වචනෙන්ම මේ ඇත්තන්ට පැහැදිලි කළා. එතකොට සංවර කියන වචනේම තේරුම පින්වත්නි වර කියන්නේ වළක්වනවා. වළක්වනවා කියලා කියන්නේ සංස්කාර උපද්දවන එක වළක්වනවා. සංස්කාර කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය සිත කියන ආයතන අරමුණු විශේෂයි ඇසිරෙනකොට හිතේ ඇති කරගනු ලබන වෙනස් වීම. ඒකට තමයි සංස්කාර කියලා කියන්නේ. ඒ වෙනස් වීම කියලා කියන්නේ මොකද්ද? අපි වැරදි විදියට ඒවා කෙරෙහි විග්‍රහ කරමින් අපේ මේ ස්වසංතානය තුල පින්වත්නි චෛතසික ශක්තියක් උපද්දවනවා. ඒ චෛතසික ශක්තිය තමයි සංස්කාර කියලා කිව්වේ. එතකොට ඒ වැරදි චෛතසික ශක්තිය එහෙම නැත්නම් අපි ඒවට ඕනනම් සඳහන් කරන්න පුළුවන් කර්ම. ඒ කර්ම වැරදි විදියට උපදවන කර්ම වළක්වන එක තමයි සංවරය කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. දැන් අපි දන්නවා මේ ඇහැට අපිට ඉස්සෙල්ලම අරමුණු වෙන්න පින්වත්නි රූප කියලා කියන්නේ රූප සංඥාවක් කියලා කියන්නේ මොකද්ද? අපි යම් යම් දේවල් හඳුනා ගන්නට තබාගත්ත පනවගත්ත ප්‍රඥප්ති ක්‍රමයක් සංඥා කියලා කියන්නේ. මේ ඇසය, මේ කනය, මේ හමය, මේ ඇඟිලිය, මේ කකුල්ය, මේ නියය, මේ කෙස්ය, මේ දත්ය, මේ කනය, මේ ආදී වශයෙන්ුත් ඒ වගේම මේ ගේය, මේ සතාය, මේ රාත්‍රියේ, මේ දවාලේ, මේ ආදී නානා බොහෝ හැඳිනීම් ගොඩක් තියෙනවා. ඒවට තමයි අපි සංඥා කියලා කියන්නේ. එතකොට මේ සංඥාව යම් කිසි කෙනෙකුට සංඥාවක් කියලා තේරුම් ගන්නට බැරි වුණොත් ඒකේ සංඥාවට වඩා එහා දෙයක් නැහැ. සංඥා කියලා කියන්නේ අපි පනවගත්ත පැනවීම් සමූහයක් නම් ඒ සංඥා කියන එකෙන් කිසි විටකවත් ප්‍රකාශ වෙන්නේ නැහැ එහි යථාර්ථය ඒකයි කියලා. යථාර්ථය තියෙන ඊට එහා. නමුත් අපි පනවගෙන තියෙන විවහාර වශයෙන් මේ අත, මේ කන, මේ නහය, මේ දිව, මේ ශරීරය, මේ නියපොතු ආදී වශයෙන් පනවගෙන තියෙනවා. ඒක නෙමෙයි ඒකේ සත්‍යය. අපේ විවහාරයේ පහසු වුණා අපි ඒක පනවගෙන තියෙනවා. නමුත් ඒක තේරුම් අරගෙන තේරුම් ගන්නට බැරි වුණොත් පින්වත්නි ඒක රස සංඥාවක් බවට පත් කරනවා. සංඥා රස සංඥා කියලා කියන්නේ අපි ඒකෙන් යමක් විඳිනවා. මගේ අත ලස්සනයි, මගේ මූණ ලස්සනයි, මගේ දත් ලස්සනයි, මගේ ඇහැ ලස්සනයි, මගේ කෙස් ලස්සනයි, මගේ කතාව ලස්සනයි, මේ ගේ ලස්සනයි, මේ ගහ ලස්සනයි. සංඥාවන්ගෙන් රස සංඥාවක් ලබනවා. එතකොට ඇත්ත වශයෙන්ම මේ කාම ලෝකේ කියලා කියන්නේ මේකට. මේ රස සංඥාවක් හැමතිස්සෙම උපදවන්ට මාන බලන ගතිය තමයි මේ කාම ලෝකයේ තියෙන ලක්ෂණය. එතකොට සංඥා රස සංඥා ඒක විඳින්න පටන් ගන්නවා.
සුඛ වශයෙන් දුක්ඛ වශයෙන් මේක හොඳයි මේක නරකයි කියලා කරන්නේත් ඒ විදීමක්. එතකොට වෙනවා රස සංඥා. තවත් එහාට යනකොට ඒක රස තෘෂ්ණාවක් බවට පත් වෙනවා. රස තෘෂ්ණා. සංඥා රස සංඥා ඊට පස්සේ රස තෘෂ්ණා. රස තෘෂ්ණාව කියලා කියන්නේ විඳින දේ තදින් අල්ල ගන්නවා. මේක මටම ඕන. මේක හෙටත් ඕන. මේක නැති වුණොත් මගේ පැවැත්මක් නැහැ. මගේ හිත වාව ගන්න බෑ මේක නැති වුණොත් කියලා අරක තදින් අල්ල ගන්නෝ උපාදානය කර ගන්නෝ අබිනිවේසාය තදින්ම ඒකට බැහැ ගන්නෝ බුදුහාමුදුරන්ගේ වචනයක් ඒක. තදින් මේකට බැහැ ගන්නෝ. බැහැගෙන ඒක තදින් රස තෘෂ්ණාවක් උපදවනවා. ඊළඟට රස තෘෂ්ණාවක් ඇති වෙලා ඊටත් එහා ගියාම පින්වත්නි ඒක නිමිත්තක් හැටියට බාර ගන්නවා. එතකොට බලන්න මේ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං කියන එක තමයි මේ කියන්නේ. ඉපදිච්ච නැති ඒවා උපදිනෝ. කොතෙන්ද ඉපදුනේ? අර සංඥාව කියන එක තේරුම් ගන්නට බැරි වුණා. මේ සංඥාව කියන්නේ සත්‍යයක් නෙමෙයි සංඥා මරීචිකං. මේක නිකන් මිරිඟුවක් වගේ එකක්. නිකන් මේ තීන බව පෙන්නුවට මේක තියෙන එකක් නෙමෙයි. දැන් මේ ස්ත්‍රිය මේ පුරුෂයා කියලා අර සත්ත්ව සංඥාවෙන් ඒව ගත්තට එහෙම කෙනෙක් ධර්මයට අනුව බලන්න බෑ. යථාර්ථයක් හැටියට බලනකොට ඒ ඔක්කොම කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා. අන්න එතින්දී ඒක සංවර කරගන්න බැරි නම් ධර්මානුකූලව බලලා. එහෙනම් එතන ධර්මානුකූලව බලලා ඒක සංවර කරගන්න බැරි වුණොත් පින්වත්නි එතකොට අනුප්පන්නානං වා පාපකානං අකුසලානං ධම්මං උපාදාය කියන එක ඉපදුනා. ඒ කියන්නේ අකුසල ඉපදුනා. ඒ සංඥාව ගැන හරියට තේරුම් ගන්න නැති හින්දා. එතින්දිත් බැරි වුණොත් පින්වත්නි ඊළඟ රස සංඥා ඒක විඳින අවස්ථාව බලන්න ඕන. වේදනා ස්කන්ධයට දාලා බලනකොට මේ වේදනා කද ලූපමා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ මොන දේ තුල ලබා ගන්න විඳීමක් වුණත් తాවකාලිකයි කියලා අර රස තෘෂ්ණාව ගැන තමන් ලබන වේදනාව ගැන කල්පනා කරනවා. ඒ වේදනාව ගැන කල්පනා කරනකොට මේ වේදනාව ඇති වෙලා නැති වෙන එකක්, ඒ වේදනාව හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්. ඒක සදාකාලික ආත්ම සංඥාවෙන්, නිත්‍ය සංඥාවෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ වේදනාව ඇති වෙලා නැති වෙනවා කියලා ඒ රස සංඥාව එහෙම නැත්නම් ඒ වේදනාව ගැන යාට බලන්න හැකියාවක් තියෙනවා. අර සංඥාව ගැන බලන්න බැරි නම් එතින්දිත් බලා ගන්නට බැරි වුණොත් පින්වත්නි ඒකේ පුළුවන් තරම් විඳලා ඒක රස තෘෂ්ණාවක් බවට පත් වෙනවා. ඊළඟට රස තෘෂ්ණාව ආවට පස්සේ තමන් බලන්න ඕන දැන් මට මේක මං විඳලා මං කෙලෙස් ඉපදෙව්වා. ඊළඟට දැන් මම මේක අල්ලගෙන ඉන්නවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා. අන්න දැන් හේතුව පහළ වෙලා ඉන්නවා. දැන් මේ දුකේ හේතුව එහෙම නැත්නම් ජාතියේ හේතුව පහළ කරන්නට මට මම මේ මොහොතේ මේ අරමුණත් එක්ක මට බැරි වුණ වළක්වන්නට ජාතියේ හේතුව දක්වා මම ඇති කර මේ තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව තමයි බුදුහාමුදුරෝ ජාතියේ හේතුව ඒ ජාතිපච්චයා ජරා මරණං කියලා පෙන්නකොට ඒ සියලුම දුක් උපදවන්නට උවමනා කරන විදියට පිළිවෙලට දැන් මං හේතුව ඉපදෙව්ව නේද කියලා කල්පනා කළා. ඒ හේතුව තුනී කරගන්නට, ඒ හේතුව අයින් කරගන්නට, ඒ හේතුව ක්ෂය කරන්නට,
යම් කිසි විදියකින් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව එහෙම නැත්නම් බුදුහාමුදුරෝ පාවිච්චි කරන තව වචනයක් ප්‍රතිවීක්ෂණය කරනවා. නුවණින් බලනවා. ඒ නුවණින් බලලා ඒකත් අත්තරින්ට බැරි වුණොත් ඒ හේතුවත් එක්ක පින්වත්නි මේ සියලුම කාරණා තෙක්ක නිමිත්තක් ගත්තා. චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගාහි කියලා බුදුහාමුදුරෝ දේශනා කරපු එක මට වළක්වන්න බැරි වුණා. මං නිමිත්තක් ගත්තා මේ ගැහැණියෙක් හොඳයි සැපයි මිහිරි මේ හඬ හොඳයි සැපයි මිහිරි කියලා මම මේ නිමිත්තක් ගත්තා නේද? නිමිත්තක් කියලා කියන්නේ මොකද්ද පින්වත්නි? අර රස තෘෂ්ණාව පහළ වුණාට පස්සේ උපාදාන පහේම පහළ වීම තමයි නිමිත්තක් කියලා කියන්නේ. රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංකාර උපාදාන, විඥාන උපාදාන කියන උපාදාන පහක පහළ වීමක් තමයි නිමිත්තක් කියලා කියන්නේ. ඒ නිමිත්තක් වශයෙන් ගත්ත උපාදානය තණ්හාව පදනම් කරගෙන තණ්හාව ප්‍රත්‍ය කරගෙන පහළ වුණා වූ ඒ උපාදානස්කන්ධය අන්න ඒක පංච උපාදානස්කන්ධා දුක්ඛාන දැන් දුක පහළ වුණා. දුක පහළ කරගත්තා. එතකොට ඒ දුක පහළ කරගත්ත නම් බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ විදියට ඇහෙනුත් කනෙනුත් නහයෙනුත් දිවෙනුත් ශරීරෙනුත් නහයෙනුත් මනෙනුත් කියන මේ ආයතන හයෙම මේ විදියට කරන්නේ මේ පිළිබඳ යෝනිසෝ මනසිකාරයේ නැති කෙනා. එහෙම නැත්නම් සංවර කම ඇති කරගන්නට වීරියක් නැති එක්කෙනා මේක වළක්වන්නට වීරියක් නැති එක්කෙනා තුල මේ කෙලෙස් ගංගාව කෙලෙස් වැස්ස කෙලෙස් සාගරය නිරන්තරවම උපදවනවා. ඒ උපදවන තා කල්ම ඒ සංස්කාරේ කර්ම හේතු කොටගෙන සංසාරේ බොහෝ කාලයක් උපදින්නට හේතු වෙනවා. එතකොට පේනවා අර නිමිත්ත විග්‍රහ කරලා බැලුවා පින්වත්නි ඒක තුල තියෙනවා අර ප්‍රතිසන්දි විපාක ලබා දෙන හිත ප්‍රතිසන්දියක් ලබා දීමට තරම්වන කර්ම ශක්තියක් එතන උපදවලා තියෙනවා. ඒ නිසා ප්‍රතිසන්දි විපාක සහිතයි. ඊළඟට මේ ප්‍රතිසන්දිය ලබා ගන්නා වූ ජීවිතයට ඉදිරියට පවත්වන්නට ප්‍රවෘත්තියක් වශයෙන් ඒකේ ප්‍රවෘත්ති විපාකත් සහිතයි. එතකොට මේ නිමිත්ත තුල තිබෙනවා ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක කියන මේ ද්වයාකාර විපාක වලින් යුක්ත විඥානයක් තමයි. එහෙම නැත්නම් පැලවෙන බීජයක් තමයි අපි ඉපදෙව්වේ. ඒක තමයි විඥාන කියලා කියන්නේ. එතකොට මේ ඇත්තෝ අපේ දේශනාවලදී මහලා තිබෙනවා ඒ විඥානය කියන එක හුදකලාව තියෙන එකක් නෙමෙයි, හුදකලාව යන එකක් නෙමෙයි. මේ පහම එකතු වෙලා යනවා කියන මගේ දේශනා හුඟක් කරලා තියෙනවා. ඒ අනුව තේරුම් ගන්නට පුළුවන් මෙතන විඥානය කියලා කිව්වහම අර පංච උපාදානස්කන්ධයමයි. ඒ පංච උපාදානස්කන්ධය දැන් මෙතෙන්ට එළඹුණු සත්වයා අපි මිනිස්සෙක් හැටියට එළඹුණු මිනිස්සයා ඒ මොහොතේ සම්මත මරණයටපත් වුණොත් අර එයාගේ උත්පත්තිය ලබා දෙන ප්‍රතිසන්දි සිතකට උවමනා කරන ප්‍රතිසන්දි විපාක සහිත චුති චිත්තයකට උවමනා කරන ශක්තිය එතන තිබෙනවා. උත්පත්තිය ලබා දෙන්නට. ඊළඟට ඒ උත්පත්තිය ලබා දෙන මනුෂ්‍ය ජීවිතේ හෝ වේවා නරක තිරිසන් പ്രേත අසුරනිකාවල දුර්ගති විපාක ලබා දෙන ජීවිතයක් හෝ වේවා ඒක ඉස්සරහට ගෙනියන උපස්තම්භක කර්ම හැටියට පෙන්නු අර ප්‍රවෘත්ති විපාක ලබා දෙන ශක්තියත් අර විඥානය තුල පින්වත්ටි තිබෙනවා. එතකොට පේනවා දැන් ගහකින් ගෙඩියක් වැටුණාම ඒ ගෙඩිය එක සැරේටම නිකම් බැලුවාම ගහේ ලක්ෂණ පේන්නේ නැහැ. නමුත් ඒක පැල කරාම අර මව් ගහේ ලක්ෂණ ටික ඔක්කොම අර බීජය තුල තියෙන වගේ
අර විඥාණය තුල පින්වත්නි අපි ගත්ත අර ප්‍රතිසන්දි විපාක සහිත සිතත් ප්‍රවෘත්ති විපාක ඒ උවමනා කරන කර්ම සියල්ලක්ම මේකේ එකතු වෙච්ච ශක්තියක් තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එතකොට මේ බුද්ධ ආගමේ සසර දුකින් නිදහස් වෙන්න යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අනුශාසනාවේ වැදගත්කම මේ ඇත්ත තේරුම් ගන්න ඕන. මේ සංවරප්පදාන කියන එකට ඒක වීරියක් වුමනයි. එතකොට මේකෙම තියෙනවනේ චන්දං ජනේති. ඒකට කැමැත්තක් මේ වීරිය ඇති කරගන්න කැමැත්තක් අපි තුල තියෙන්න ඕන. ඊළඟට වායමති උත්සාහයක් තියෙන්න ඕන. ඊළඟට විරියං ආරහති. ඊළඟට හැමතිස්සෙම වීරියෙන් නැගී හිටින්න ඕන. චිත්තං පග්ගණ්හාති පදහති. හිත හැමතිස්සෙම ඒකාග්‍ර කරන්න ඕන. ඒ කියන්නේ සිහිය පිහිටවන්න ඕන කියන එකයි. මේ වචන බුදුහාමුදුරන්ගේමයි. එතකොට පේනවා නිකං හුදු ශික්ෂාපදයක් එන්න නමස්කාරය ගන්න කියලා අරගෙන ඒක ආරක්ෂා කරනවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ සංවර සීලය කියන එක. ඒ සංවර සීලය කියන එකට මෙතන පේනවා වීරිය වුමනා කරනවා යෝනිසෝ මනසිකාර නුවණින් දකින්න ඕන මේ ධර්ම. ඒ විතරක් නෙවෙයි හොඳට සිහිය පිහිටවන්න ඕන. එතකොට මේ සූත්‍රයේ මේ වචන ටික තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ. ආතාපි කිව්ව ඒ වීරියයි සම්පජානකාරී නුවණයි ඊළඟට සිහියයි කියන ඒ තුනත් එතන සඳහන් වෙනවා. ඒකම තමයි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. බුදුහාමුදුරෝ චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගණ්හාති පදහති කියන වචන වලින් බුදුහාමුදුරෝ ගන්නන්නේ. එතකොට පේනවා ඇත්ත වශයෙන්ම සසර දුකින් නිදහස් වෙන්න ඕන කෙනෙක් මේ සංවර සීලයට එන්නම ඕන. ඒ සංවර සීලය කියන එක කොච්චර බරපතලද කියලා දැන් මෙහෙම තෝරනකොට මේ ඇත්තන්ට තේරෙන්න ඕන. ඒව වැඩි විස්තර කියන්න වෙලාවක් නැහැ. එතකොට ඒක තමයි කෙලෙස් නතර කිරීම පළමු කාරණාව හැටියට බුදුහාමුදුරෝ දේශනා කළේ. කතමාච භික්කවේ සංවරප්පදානා. මොකද්ද සංවරය කියන එක දැන් ඔය විස්තර කරනවා. ඊළඟට කතමාච භික්කවේ පහානප්පදානං. ඉද භික්කවේ භික්ඛු uppannānaං පාපකානං අකුසලානං ධම්මානං පහානාය. ඒක සංවර සීලෙන් කරන්න බෑ. uppannānaං පාපකානං අකුසලානං ධම්මානං පහානාය. ඉපදිච්ච ඒවා දැන් ඊයේ රාත්‍රී වෙන්න පුළුවන්, පෙරේද වෙන්න පුළුවන්, මේ තරුණ කාලේ වෙන්න පුළුවන්, තමන් පසුතැවෙන කාරණාවක් සම්බන්ධව වෙන්න පුළුවන්. ඉපදිච්ච දේවල්. ඒ විතරක් නෙමෙයි පින්වත්නි අපි සංසාරයේ බොහෝ අරගෙන එන අකුසල පාපක අකුසල කර්ම තිබෙනවා. අපේ ජීවිතේ ඒවා ඔක්කොම ගෙවෙන්නේ නැහැ. ඒ මනුස්ස ජීවිතයේදී ටිකක් ගෙවෙනවා. ඉවර වෙනවා. ආය ජීවිතයක් ලැබුණාම ඒව ඉතුරු වෙනවා. මේවත් එක්කම එකතු වෙනවා. එතකොට අපි දන්නවා අපේ ජීවිතේ මේ සාංශාරික පුරුදු වශයෙන් දිගට මේ අරගෙන එන කර්ම අකුසල කර්ම වල හේතුව නිසා අපේ හිතේ නිතරම අකුසල උපදිනවා. දැන් කෙනෙකුට නිතරම තරහ යන ගතිය තියෙනවා. ඒක කියනවා පුංචි කාලේ ඉඳලම එයා එහෙම තමයි එයාට තරහ යනවා. තරුණ කාලෙත් යනවා. ඉතින් වයසට ගියත් ඒ තරහ යන එක නෑ. පොඩි වචනයක් එයාට ඇහුම්කන් දෙන්න බෑ. අනිත් අය කතා කරන බලන් ඉන්න බෑ. ක්‍රියාවක් බලන්න බෑ. පොඩි අතපසු වීමක් ඉවසන්න බෑ. එයාට බොහෝම ඉක්මනට පින්වත්නි ව්‍යාපාද පටික සංඥා ආදී සිතුවිලි පහළ වෙනවා. එතකොට බුදුහාමුදුරෝ ඒව පාලනය කරන්න ඒව නැති කරගන්න ක්‍රම උගන්වලා තියෙනවා. එතකොට මේ සූත්‍රයේදී බුදුහාමුදුරෝ පෙන්නනවා මේක අකුසලයක් නේ. ඒ තරහ යන එක අකුසලයක්. අකුසලා කියලා කිව්වේ
ඉමා ධම්මා අකුසලා ඉමා ධම්මා සාවජ්ජා ඉමා ධම්මා විඤ්ඤූ ගරහිතා. මේක අකුසලයක්. ඊළඟට මේක වැරදි දෙයක්. මේ ධම්මා සාවජ්ජා ඉමා ධම්මා විඤ්ඤූ ගරහිතා. මේක පඬිතයන් විසින් ගරහාවට ලක් කරන දෙයක් මේ කෝපය කියන එක. මේක සත්තුන්ට තියෙන්න ඕන දෙයක්. උතුම් ඥානවන්ත මිනිස්සු තුල පාවිච්චි කරන්න ඕන ගුණධර්මයක් නෙවෙයි කෝපය කියන එක. ඒක සත්තු ළඟ තියෙන එකක්. කෝපයෙන් තමයි ඒගොල්ලන් ඒව විසඳගන්නේ. මිනිස්සු විසඳගන්නේ කෝපයෙන්, තරහෙන්, අමනාපයෙන් නෙවෙයි. තමන්ගේ නුවණින්, ඉවසීමෙන්, දුරදිග බැලීමෙන් තමයි ගැටලු විසඳගන්නේ. නමුත් ලෝකයේ දිහා බලනකොට පින්වත්නි පේනවා හුඟක් අය මේ තම තමන්ගේ දේවල් බේරගන්නේ, හුඟක් දේවල් ලබා ගන්නට උත්සාහ කරන්නේ අර සතුන්ගේ ධර්ම පාවිච්චි කරලා. ඒක නිවන් අවබෝධ කරන මිනිස්සෙකුට කිසිම විටකවත් ඔබින කාරණාවක් හැටියට පෙන්වන්නට බෑ. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් මේක අකුසලයක් නම් මේක මම ප්‍රහාණය කරගන්න ඕන. ඒ ප්‍රහාණය කරගන්න එක්කෙනාටත් අර මුලින් කිව්ව වචන ටික කියනවා චන්දං ජනේති. ඒකට කැමැත්තක් තියෙන්න ඕන මම මේක අයින් කරගන්න ඕනේ කියලා. කවුරුවක් කිව්වට හරියන්නේ නැහැ. වායමති වීරියක් වුමනා කරනවා. ඊළඟට විරියං ආරහති. ඒකට උත්සාහ කරන්න ඕන. චිත්තම් පග්ගණ්හාති පදහති. ඒ වගේම මට කොච්චර දේවල් ඇහුණත් කොච්චර ක්‍රියා දුටුවත් මගේ හිත වෙනස් කරගන්න නැතුව මම ආරක්ෂා කරගන්නවා කියන අර අදිෂ්ඨානය එයා තුල ඇති වෙන්න ඕන. ඒ ඇති වුණොත් තමයි අර uppannānaṁ පාපකානං අකුසලානං ධම්මානං පහානාය කියලා බුදුහා. ඒක ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙන. ඉපදිච්ච මේ අවාසනාවන්ත ධර්මය. නැත්තම් ඒක නිකන් වචන කිව්වයි කියලා ඒව අයින් කරන්න බෑ. තමන් ළඟ මසුරුකම තියෙනවා නම් ඒ මසුරුකම මේක දිගට තියෙනවා කොච්චර බණ ඇහුවත් භාවනා කළත් මම හරි මසුරුයි. මම දානය පුරුදු කළා නැහැ. ඒ නිසා මේක අවාසනාවන්ත ධර්මයක්. ලෝභය කියන එක අකුසල ධර්මයක්. බුදුහාමුදුරුවෝ ප්‍රශංසා කරන ධර්මයක් නෙවෙයි. එහෙමනම් ලෝභය මම තුනී කරන්න ඕන. ලෝභය තුනී කරන්න ඕන නම් මම මේක සඳහා කටයුතු කරන්න ඕන කියලා අර දානය කියන එක පින්වත්නි සතෙකුට හරි කෑම ටිකක් දෙන්න උත්සාහ කරනවා. දුගී මගී යාචකාදීන්ට හරි කෑම ටිකක් දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම තමන් ගන්න වේතනෙන් සුළු මුදලක් කෙනෙකුට දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම ඊටත් වඩා ඉහළට ගියාම බුද්ධ ආදී උත්තමයන්ගේ ගුණ සලකාගෙන උතුම් විදියට දන් පූජා කරන්නට උත්සාහ කරනවා. ඒ හැම දෙයකින්ම අර ලෝභය ප්‍රහාණ කරගන්නට තමන්ට මේ මනුස්ස ජීවිතේදී පුළුවන්. සතෙක් වෙලා ඉපදිලා ලෝභය ප්‍රහාණය කරන්නට බෑ. දැන් වඳුරු රෑනක ඉන්න වඳුරු රජා එයාට යටත් වෙලා ඉන්න අය විතරයි අතන ඉන්න දෙන්නේ, අනික කාටවත් ඉන්න දෙන්නේ නැහැ. එතකොට පේනවා මේ වඳුරෙක් වෙලා හරකෙක් වෙලා බල්ලෙක් බලලෙක් වෙලා ඉපදුණු තැන පින්වත්නි මේ ලෝභ දේශ මෝහ ප්‍රහාණය කරන්නට බෑ. ඒ කියන්නේ අකුසල ධර්ම ප්‍රහාණය කරන්නට බෑ. අකුසල ධර්ම ප්‍රහාණය කිරීමේ විස්මිත අවස්ථාව තියෙන්නේ ඥානවන්ත මිනිසෙක් වෙච්ච අවස්ථාවේ. ඒක ගැන කල්පනා කරලා මම මේ ඉපදිලා තියෙන මගේ පුංචි කාලේ ඉඳලා මම මේ පුරුදු කරන අකුසල කර්ම අවාසනාවන්ත ධර්ම මං අයින් කරන්න ඕනේ. ඒ සඳහා මට කැමැත්තක්, වීරියක්, උත්සාහයක්, හිතේ එකඟ බවක් ඇති කර ගන්න ඕන කියලා ඒක අයින් කරනවා. ඒක අයින් කළා යා දියුණු කරනවා. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනෝ භාවනප්පහානං කතමාච භික්ඛවේ භාවනප්පහානං ඉද භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය. ඒ කියන්නේ ඉපදිච්ච නැති කුසලය දියුණු කරනවා. ඒ සඳහා අපිට උවමනා කරනවා පින්වත්නි අර කිව්ව කාරණාව. ඒකට කැමැත්තක් තියෙන්න ඕන. චන්දං ජනේති කැමැත්තක් උපදින්න ඕන. වායමති වීරියක් උත්සාහයක් තියෙන්න ඕන.
විරියං ආරහති වීරියක් වූමනයි චිත්තම් පග්ගන්නාති පදහති. බුදුහාමුදුරුවෝ මේ වචන නැවත නැවත කියන මේ සූත්‍රේ පුරාම. ඇයි බුදුහාමුදුරුවෝ මේ නැවත නැවත මේ වචන ප්‍රකාශ කරන්නේ? ඒ වචන මට සිංහලට පරිවර්තනය කරන්න ටිකක් හරි අමාරුයි. ඒ පාලි දන්න කෙනෙකුට පුදුම විදියට දැනෙන බුදුහාමුදුරුවෝ ළඟ ඉන්නවා වගේ. බුදුහාමුදුරුවෝ ළඟ ඉඳගෙන කියනවා වගේ. මෙහෙම වෙන්න ඕන. මේකට කැමැත්ත ඇති වෙන්න ඕන. මේකට උත්සාහය ඇති වෙන්න ඕන. මේකට වීරිය ඇති වෙන්න ඕන. චිත්තම් පග්ගන්හාති පදහති මහණෙනි උඹලගේ හිත ඒකාග්‍රව තියෙන්න ඕන. අරමුණේම බිඳ වැටෙන්න බෑ මේ තමන්ගේ මේ කුසලයේ දියුණු කරන්නට. එතකොට පේනවා පින්වත්නි මෙතන අර භාවනා කියන වචනෙන් පෙන්වුවේ කුසලයේ දියුණු කිරීම. එතකොට දානය ප්‍රිය වචන අර්ථචර්යා මේ හැම එකක්ම කුසල. ඒ වගේම විශේෂයෙන්ම අර භාවනාව හිතේ ඇති කරගන්නා වූ චිත්ත ඒකාග්‍රතාවයේ තුලින් අර කුසල සමාධි කියන එක උපදවන්නටයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඒ කුසල සමාධි කියන එක ටිකක් අමාරු කාරණාවක් පින්වත්නි. ඒ කුසල සමාධි කියලා කියන්නේ අකුසලයන්ගෙන් සම්පූර්ණයෙන්ම හිත නිදහස් කරගෙන වාසය කිරීම. ඒ සඳහා ශක්තිය මේ මනස තුල ගොඩනගා ගැනීම. අපි දන්නවා සාමාන්‍යයෙන් භාවනා කරනකොට ඒ භාවනාවක් කියන්නේ කිසියම් අරමුණක් හිතට නගාගෙන ඒ හිතට නගාගත් අරමුණේම චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීම නිසා අර බාහිර වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී වශයෙන් අරමුණු නොවන අවස්ථාව. ඒක සාමාන්‍යයෙන් ලෞකික තත්ත්වයක්. අර තමන් ඇති කරගත්තා වූ භාවනා නිමිත්තත් පින්වත්නි අර මූලික අරමුණක් නිසා ඒකත් සමහර විට ලෝභය පදනම් වෙච්ච එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ලෝභය පදනම් වෙච්ච නිමිත්තක් නම් අපි ඒකටත් කියනවා ලෞකික එහෙම නැත්නම් සමත ක්‍රමයකින් මේ හිත තැන්පත් කිරීම සමත භාවනා කියන වචනේ පාවිච්චි කරනවා. මෙතන අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය කියන වචنين බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කුසල සමාධි. කුසල සමාධි කියලා කියන්නේ පින්වත්නි විදර්ශනා නුවණ. ඒ විදර්ශනා නුවණ කොහොමද අපි පිහිටවන්නේ? ඒ විදර්ශනා නුවණ කියලා කිව්වේ මේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ නිමිත්තක් මේ ලෝකේ ගන්ට බැහැ මානෙනි. ඒ මොකද මේ නිමිති හැම එකක්ම අපේ මේ ඉන්ද්‍රිය ගෝචරව අපි ලබාගත් දෙයක් මිසක් නිමිත්තක් කියලා කියන්න පුළුවන් දෙයක් නැහැ. දැන් අර මිනිහා කියලා අපි නිමිත්තක් ගත්තොත් ඒ මිනිහා කියලා පෙන්වන්නට පුළුවන් මේක දෙයක් නැහැ. ඊළඟට ස්කන්ධ කියලා අපි ගත්තොත් ඒවත් බිදි බිදි යන ඒවත් නිමිත්තක් ගන්නට බෑ. ඊළඟට ධාතු ආයතන ගත්තත් ඒවත් පෙන්වන්නට බෑ. ඒවත් පරමාර්ථ වශයෙන් ඉතුරු වෙන්නේ නැහැ. ඒවත් බිඳි බිඳි විනාශ වී යනවා. ඒ නිසා මේ සත්‍යයක් වශයෙන් හෝ ස්කන්ධ වශයෙන් හෝ ආයතන වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ මොන ආකාරකින් හෝ නිමිත්තක් ගන්නට බෑ. එතකොට එහෙනම් විදර්ශනා භාවනාවේ තියෙන මූලික ලක්ෂණය නිමිත්තක් නැති බව තේරුම් ගැනීම. අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. බුදුහාමුදුරෝ දේශනා කරනවා අනිශ්චිතෝච අන්නේ නිමිත්තක් නැති බව තේරුම් ගත්තොත් අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. කිසිවක් එතන අල්ල ගැනීමක් නැහැ. සියල්ලම තියෙන යථාර්ථයේ තේරුම් ගන්නෝ ඒ අවබෝධය එනවා කියන එක. එතකොට දැන් මේ වචන ටිකක් ඉක්මනට කියන නිසා ටිකක් අමාරුයි. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනෝ අනුරක්ඛනාපදාන. දැන් මේ අපි ඇති කරගත්තා වූ ගුණධර්ම ආරක්ෂා කර ගැනීම. ඒක වේපුල්ලා ඒක දියුණු කර ගැනීම.
ඊළඟට තිතියා ඒක ආරක්ෂා කර ගැනීම. ඒ සඳහාත් බුදුහාමුදුරෝ දේශනා කරන අර විදිහට කැමැත්ත වීරිය අපේ ජීවිතයේ ඇති වෙන්න ඕන. එතකොට පේනවා මේ සූත්‍රය ඊටා ගම්බීර සූත්‍රයක් බව මේ ඇත්තන්ට තේරෙනවා. හැබැයි වචන වශයෙන් පද වශයෙන් ගත්තොත් මේ සූත්‍රය බොහොම කෙටි. නමුත් බුදුහාමුදුරෝ සම්පූර්ණයෙන්ම නිවන් මාර්ගයයි මේක පෙන්වන්නේ. නිකම්ම නිවන් මාර්ගය නෙමෙයි පෙන්වන්නේ ඉඳුරාම නිවන් මාර්ගය. සසර දුකින් නිදහස් වෙන භික්ෂුවක් හෝ භික්ෂුණියක් උපාසකෙක් හෝ උපාසිකාවක් වෙනවා නම් ඒ සසර දුක් විඳින්නේ කෙලෙස් නිසාය. ඒ කෙලෙස් අයින් කිරීම සඳහා අපි යමක් කළ යුතුය. ඒ ඥාන සම්පයුක්ත මිනිසයා කළ යුත්තේ මේයි කියලා බුදුහාමුදුරෝ ඉතා පැහැදිලිව නිර්මලව දේශනා කරන වැදගත් ශ්‍රේෂ්ඨම සූත්‍රයක් තමයි මේ පදාන සූත්‍රය පින්වත්. ඒ පදාන සූත්‍රයේ මේ ඇත්තන්ට කරුණු 4ක් ප්‍රකාශ කළා. සංවර ඒ සඳහා වමනා කරන වීරිය, ඊළඟට ප්‍රහාණ කිරීම සඳහා වමනා කරන වීරිය, ඊළඟට භාවනා ඇති කර ගැනීම සඳහා කුසල හිත දියුණු කර ගැනීම සඳහා වමනා කරන වීරිය, ඊළඟට අනුරක්ෂණා අපි ආරක්ෂා කරගෙන යන මේ ගුණ ධර්ම ආරක්ෂා වෙන්න නම් හුඟක් දේවල් තියෙනවා. කල්යාණ මිත්‍ර සජ්ජන සේවනය, ඒ වගේම සුදුසු පරිසරයේ සුදුසු පුජ්‍යලයන් එක්කලා සාකච්ඡා කිරීම, හොඳ පොතපත කියවීම, මේ හැම කාරණයකින්ම පින්වත්නි තමන්ගේ ගුණ ධර්ම ආරක්ෂා කරගන්නට ශක්තියක් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ සංක්ෂේපයෙන් දේශනා කරපු සූත්‍රය ඊටාම විස්තර ඇතුව ඥානවන්ත කෙනෙකුට යෝනිසෝ මනසිකාරයෙන් මනස තුල නිර්මාණය කර ගන්නට පුළුවන් පින්වත්. තමන්ගේ ප්‍රඥාවෙන් දකින්න පුළුවන්. ඒ නැවත නැවත මේක ප්‍රතිවීක්ෂණා කරමින් මේ සූත්‍රය ආවර්ජනා කරමින් අනේ මගේ බුදුහාමුදුරුවෝ මේ මට අප්‍රමාණ අනුකම්පාවකින් මේ දේශනා කර සූත්‍රය මම හොඳින් තේරුම් අරගෙන මේ අනුව පිළිපැදීමෙන් මගේ දුක අයින් කර ගන්නට පුළුවන් කියන අදිෂ්ඨානය සියලු දෙනාම ඇති කර ගන්නට. ittavata cammehi sambhatang punya sampadang sabbe deva anumodantu sabbe bhuta anumodantu sabbe satta anumodantu sabba sampatti siddhiya. ධර්ම ශ්‍රවණේ කිරීමෙන් මිය පරලෝකීය සියලුම ඥාතීන් ඇතුළු මේ සෑම දිනාටම උතුම් අමා මහ නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා.